බලන්නකො අපි කතා කරන්න තියෙන දෙවෙනි ගාන කතා කරන්න තියෙන්නේ දෙවෙනි ගානේ අපිට ඉඳන් කියනවා රූපයේ පරිදි පද්ධතිය නිදහස් කරාම දැන් මෙතන කප්පියක් එල්ලලා තියෙනවා ඒ කප්පියෙන් පන්නපු තන්තුවක එක පැත්තකට කැපිටල් M ස්කන්ධයක් සම්බන්ධ කරලා තන්තුවේ අනික් පැත්තට සිම්පල් M ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ සිම්පල් M ස්කන්ධයට ධන Q ආරෝපණයකුත් තියෙනවලු. අපෙන් අහනවා මේ පද්ධතිය චලිත වන ත්වරණය මෙන්න මේක කියලා පෙන්වන්නයි කියලා. බල ටික ඇඳගත්තා නම් හරි. මේ කැපිටල් M ගේ බර තියෙනවා සිරස්ස පහලට කැපිටල් MG. තන්තුවේ ආතතිය තියෙනවා T. මෙතන සිම්පල් M ගේ බර තියෙනවා සිරස්ස පහලට සිම්පල් MG. ඊට අමතරව අර පහලට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය නිසා සිරස්ස පහලට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය නිසා මෙයා මත හට ගන්නවා EQ බලයක්. අපි කෙලින්ම බලය දාමු අර MG දානවා වගේ තමයි EQ දාන්නේ. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. අර මතකනේ මේ ගුරුත්වාකර්ෂණ බලය ගන්නෙ කොහොමද? ස්කන්ධයේ ගුණ කරනවා ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. ස්කන්ධේ ගුණ කරනවා ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. විද්‍යුත් බලය ගන්න ආරෝපණයේ ගුණ කරනවා විද්‍යුත් ශේෂ තීව්‍රතාවයෙන්. මේ තියෙන එක ආරෝපණයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවයෙන් ගුණ කරලා තියෙනවා. එකම තන්තුව එනම් මෙතන ආතතියක් තියෙනවා T. මේ තන්තුවේ ආතතිය T. මේ බලන්න. අපි හිතමු මෙන්න මේ සිම්පල් M වස්තුව පහළට චලිත වන ත්වරණේ සිම්පල් A. එනම් කැපිටල් M ඉහළට චලිත වන ත්වරණේ සිම්පල් A වෙන්න ඕන. හරිද? එකම ත්වරණෙන් යන්න ඕන. මේවා නිව්ටන් නියම පාඩමේදී කතා කරනවා. හරි සරලයි. මොකද කරන්නේ අපි? මුලින්ම සිම්පල් M සලකලා චලිත වෙන දිශාවට F සමානයි ma දාමු. සිම්පල් M සලකලා චලිත වෙන දිශාවට F සමානයි ma දාමු. එතකොට චලිත වෙන දිශාව කියන්නේ පහළට F සමානයි ma දාදී පහළට තියෙනවා EQ බලයක් ධන mg පහළට ඍණ T ආතතිය ඉහළට. ඕක සමානයි ස්කන්ධ සිම්පල් M වතාවක් කරන A. මේ පළවෙනි සමීකරණය. ඊළඟට කැපිටල් M සලකලා අපි ඉහළට දාමු F සමානයි ma. උඩට තියෙනවා ආතතිය T ඍණ mg බර පහළට යාගේ. එහෙනම් ඍණ mg. ඕක සමානයි කැපිටල් M වතාවක් A. මේක දෙවෙනි සමීකරණය. මට ඊට පස්සේ ත්වරණය අහන්නේ ආතතිය වැඩක් නැහැ. එහෙනම් මම උඩ ඍණ T ට යට තියෙන ධන T කැපෙන්න 1 2 එකතු කරනවා. පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයේ එකතු කරමු. මේකේ මාර්ග දෙයක් නෙමෙයි. බල ටික හරියට ලකුණු කරගත්තට පස්සේ චලිතය සලකන්න තියෙන්නේ. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව. බල ටික හරියට ලකුණු කරගන්න එතනින් පස්සේ තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව. එතකොට මේ දෙන්න එකතු කරද්දී T ට T කැපෙනවා. වම් පැත්තේ ඉතුරු වෙනවා EQ ධන සිම්පල් MG ඍණ කැපිටල් MG. ඕක සමානයි දකුණු පැත්තේ ඉතුරු වෙනවා සිම්පල් MA ධන කැපිටල් MA. හරිද? මෙතනින් වමේ EQ ධන සිම්පල් MG ඍණ කැපිටල් MG. ඕක සමානයි පොදු සාධක A එළියට ගත්තාම ඇතුළේ ඉතුරු වෙන්නේ M ධන M. එහෙනම් සුළු කරාම මට ත්වරණය අරගන්න පුළුවන්. සුළු කරාම EQ ධන MG ඍණ MG බෙදීම M ධන M. ඔන්න ත්වරණය.
ඊට පස්සේ ඔන්නම් 1යි 2යි බෙදලා ආතතිය හොයන්නත් පුළුවන් නේ. ආතතිය අපෙන් අහන්නේ නැහැ. අවශ්‍ය නම් 1යි 2යි බෙදලා ආතතිය හොයන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න තුන්වෙනි ගාන. ඊට පස්සේ බලන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියනවා රූපයේ දැක්වෙන පරිදි තහඩු අතර ක්ෂේත්‍ර තීව්‍රතාවය E වූ පරතරය D වූ තහඩු දෙකක ධන තහඩුවේ සිට M ස්කන්ධය ඇති ධන Q ආරෝපණයක් නිදහස් කරනවලු. හරිද? දැන් මේ බලන්න. මෙතන වම් පැත්තේ තියෙන ධන තහඩුව. දකුණු පැත්තේ තියෙන ඍණ තහඩුව. විද්‍යුත් ක්ෂේත්‍රයට ඔබ තියෙන දකුණට E. විද්‍යුත් ක්ෂේත්‍රය තහඩුව අතර තියෙන ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයන්නේ. ඒක E. විද්‍යුත් ක්ෂේත්‍රයේ දකුණට E. මෙතන ධන ආරෝපණයක් නිදහස් කරනවලු ධන තහඩුවෙන්. දැන් මෙතෙන්දී නිදහස් කරපු ධන ආරෝපණය නිදහස් කරනවා කියන්නේ ආරම්භක වේගේ බිඳුවයි මෙයා මත හට ගන්නවා දකුණු පැත්තට බලයක්. අර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ තියෙන දිශාවට බලයක් හට ගන්න. ඒ බලය නිසා අර නිදහස් කරපු ධන ආරෝපණය මේ පැත්තට චලිත වෙනවා. මේ නිදහස් කරන ආරෝපණයේ ස්කන්ධය අපිට දෙනවා සිම්පල් M ආරෝපණය Q කියලා දෙනවා. ස්කන්ධ සිම්පල් M ආරෝපණය ධන Q මේ නිදහස් කරන ආරෝපණය. හරි. දැන් මේ ගානේදී අර ආරෝපණයේ චලිතය අපිට තිරස්ව දෙනවන්නේ. ආරෝපණයේ චලිතය තිරස්ව දෙනවා. එහෙනම් මතක තියාගන්න විද්‍යුත් ක්ෂේත්‍ර ගානකදී ගුරුත්වජ ත්වරණය එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය විශේෂයෙන් සඳහන් කරලා හෝ යොමු කිරීමක් නැත්නම් සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය විශේෂයෙන් සඳහන් කරලා හෝ යොමු කිරීමක් නැත්නම් ඒක සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙතන දැන් අර කලින් ගානේ යොමු කිරීම තිබුණේ. මොකද ඒකේ මේ කොහොමත් මේ පද්ධතිය දැන් දෙවෙනි ගානේ අර උඩ කතා කරපු ගානේ යොමු කිරීම තිබුණා. මොකද එයා චලිත වෙන්න දෙද්දී අර බර කියන එක අනිත් පැත්තේ කොහොමත් තියෙන්න බෑ. කැපිටල් M ගේ බර කියන එක සලකන්න තිබ්බා. අනිත් උත්තරේ G තිබුණා. හරිද? හැබැයි මේකේ එහෙම යොමු කිරීමක් නැහැ. මේක අපිට කෙලින්ම කියනවා මේ ආරෝපණය තිරස්ත දකුණට චලිත වෙනවයි කියලා රූපේ පෙන්නනවත් එක්ක. පළවෙනි ප්‍රශ්නේ. රෝමී ලග්න සිම්පල් A කොටස. සිම්පල් A කොටසේ අහනවා මෙයා මත ක්‍රියාත්මක වෙන බලය කුමක්ද කියලා. හරි සරලයි. බලය F සමානයි EQ. පළවෙනි එකට උත්තරේ F සමානයි EQ. B දෙවෙනි කොටස. එය ගමන් කරන ත්වරණය කීයද කියලා අහනවා. ත්වරණය හොයන්නේ කොහොමද? අපි ආරෝපණයට දාමු දකුණට F සමානයි ma. දකුණට තියෙන එකම බලය EQ. ඕක සමානයි ස්කන්ධ M වතාවක් A. එහෙනම් මට මෙතනින් ත්වරණය අරගන්න පුළුවන් ත්වරණය කීයද? EQ බෙදීම M. ඔන්න ත්වරණය. බලය F සමාන EQ ත්වරණය EQ බෙදීම M. C කොටස.
ධන Q ආරෝපණයට ඍණ තහඩුවට යාමට ගතවන කාලය. දැන් මේ තහඩු දෙක අතර පරතරය දන්නවද නැද්ද? මෙයාගේ පරතරය දන්නවා D. ඒක තමයි විස්ථාපනය. ආරම්භක වේගය දන්නවද නැද්ද? දන්නවා බිඳුවයි. විස්ථාපනයේ D. ත්වරණය හොයලා තියෙන්නේ. එහෙනම් කාලය අහන්නේ. එහෙනම් කාලය හොයන්න අපි මොකෝ කරන්නේ? මෙයාට දකුණට දාමු S සමානයි UT ධන භාගයයි AT වර්ගය. හරි සරලයි. දකුණට දාන්න S සමානයි UT ධන භාගයයි AT වර්ගය. S විස්ථාපනයට දාන්න වෙන්නේ D කියලා. U ආරම්භක වේග බිඳුව නිසා UT ගුණිතයම බිඳුවයි. ධන භාගයයි ත්වරණයට දාන්න පුළුවන් EQ බෙදීම M වතාවක් T වර්ගය. එහෙනම් මට මෙතනින් T උක්ත කරගන්න පුළුවන් 2m මෙහෙට ගියාම 2mD බෙදීම EQ ගේ වර්ගමූලය. 2mD බෙදීම EQ ගේ වර්ගමූලය. ඊට පස්සේ D කොටස අහනවා ඍණ තහඩුවට එන ප්‍රවේගය කීයද කියලා. අංශුවේ ඍණ තහඩුව වෙත වදින ප්‍රවේගය. එහෙනම් D කොටසේදී ප්‍රවේගය හොයන්න පුළුවන්. ආරම්භක වේගය දන්නවා, විස්ථාපනය දන්නවා, ත්වරණය දන්නවා. එහෙනම් ප්‍රවේගය හොයන්න අපි දාමු කොහොමද? ඊට පස්සේ දකුණට v වර්ග සමානයි u වර්ගය ධන 2as. v වර්ගය සමානයි u වර්ගය ධන 2as. මෙයා මෙතන වදින ප්‍රවේගය අහන්නේ. v ගේ වර්ගය u බිඳුවයි ධන 2යි ත්වරණේ EQ බෙදීම m. ඕක වතාවක් විස්ථාපනයේ D. එහෙනම් මෙයාගේ ප්‍රවේගය අරගන්න පුළුවන් වර්ගමූලය ගනිද්දී වර්ගමූල ඇතුලේ 2යි EQD බෙදීම m. 2යි EQD බෙදීම m. ඊළඟට E කොටසේ අහනවා චාලක ශක්තිය. චාලක ශක්තිය. චාලක ශක්තිය. චාලක ශක්තිය මම අරගත්තොත් EK කියලා ඕක ගත්ත හැකි භාගයයි m v වර්ගය. භාගයයි m v වර්ගය. මේ ගන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. මේ චාලක ශක්තිය ගන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. හරිද? මම ඒක පැහැදිලි කරන්නම් හිමීට. දැන් මේ චාලක ශක්තිය ගන්න පුළුවන් භාගයයි m v වර්ගයට දාන්න පුළුවන් මෙන්න මෙයාගේ වර්ගය. මෙයාගේ වර්ගය. කීය දෙන්නේ? 2යි EQ D බෙදීම m. දෙකට දෙක කැපෙනවා m ට m කැපෙනවා. එහෙනම් මෙතන චාලක ශක්තිය එන්නේ EQD කියලා. EQD කියලා. ඔන්න චාලක ශක්තිය. ඊළඟට F කොටසේ අහන්නේ ආරෝපණයට එම චාලක ශක්තිය ලැබෙන්නේ කොතනින්ද කියලා. මේ බලන්න. දැන් ආරෝපණය චලිත කළේ කවුද? අර චුම්බක බලයෙන්. ආරෝපණය චලිත කළේ චුම්බක බල මේ විද්‍යුත් බලයෙන්. ආරෝපණය චලිත කළේ කාගෙන්ද? විද්‍යුත් බලයෙන්. එතකොට ඒ විද්‍යුත් බලය නිසා ඉදු කරේ ආරෝපණය චලිත කරපු එක නම් මෙයා මෙතනට එනකොට චාලක ශක්තිය වෙන්න ඕනි. අර විද්‍යුත් බලය නිසා කරපු කාර්ය නේද? එහෙනම් මේ චාලක ශක්තිය F කොටසේ අහන්නේ චාලක ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද කියලා. චාලක ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද කියලා. මේ චාලක ශක්තිය ලැබෙන්නේ කාගෙන්ද? අර විද්‍යුත් බලය මගින් කරන කාර්යය. විද්‍යුත් බලය මගින් කරන කාර්ය මගින්. විදුත් බලයෙන් කරන කාර්යෙන් තමයි චාලක ශක්තිය ලැබෙන්නේ. අපි ඒක හරිද කියලා නම් බලන්න පුළුවන්. ඇත්තරම විද්‍යුත් බලයෙන් කරන කාර්යෙන්ද චාලක ශක්තිය ලැබෙන්නේ කියලා බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? විද්‍යුත් බලය මගින් කරන කාර්යය අපි හොයමු. මම W කියලා අරගෙන හොයන්නම් නිකමට. මේ W අරගන්න පුළුවන් කොහොමද? බලය වතාවක් විස්ථාපනය. බලය වතාවක් විස්ථාපනය. එතකොට W ගත්ත හැකි බලය කියන්නේ EQ. විස්ථාපනය කියන්නේ D. හරිනේ? චාලක ශක්තිය ආවෙත් EQD. මෙතන
කාර්යාවේ TQD. එහෙනම් ඇත්තටම විද්‍යුත් බලය මගින් කරපු කාර්යයෙන් තමයි මෙයාගේ මොකක් ලැබෙන්නේද? විද්‍යුත් බලය මගින් කරපු කාර්යයෙන් තමයි මෙයාගේ චාලක ශක්තිය ලැබිලා තියෙන්නේ. චාලක ශක්තිය ලැබිලා තියෙන්නේ. හරිද? ඊළඟට හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගානේ ගාන හදන්ඩ මම පොඩි ඉඟියක් දෙන්න. හතරවෙනි ගාන හදන්න පොඩි ඉඟියක් දෙන්න. ඔය හතරවෙනි ගානේ තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන සිරස පහලට. අපිට කියන රූපයේ පෙනෙන පරිදි තිරස් ආරෝපිත තහඩු දෙකක් අතර ස්කන්ධ සිම්පල් ලෙම් සහ ආරෝපණය කිව්වන අංශුවක් තහඩු අතර හරිමැදින් තිරස්ස U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. ආරෝපණය තහඩු අතරින් ඉවත් වන ප්‍රවේගය හා ඒ ලබාගෙන ඇති සිරස් විස්ථාපනය සොයන්නයි කියලා කියමු. අපි පළවෙනි කොටස හදමු ඊට පස්සේ දෙවෙනි කොටසට තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය E කියලා කියනවා. අන්තිමට මේ බලන්න. ඔය හතරවෙනි ගාන හදන්න දෙන්න පොඩි ඉඟිය තමයි මේක. දැන් මේ තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය ඒකාකාරයිනේ. හැමතිස්සෙම හැමතැනම ඒකාකාර මෙන්න මේ වගේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන අපි කතා කරානේ. අර ශ්‍රාව ආකෘති ගැන කතා කරද්දී කතා කරා තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන මෙහෙම ඒකාකාරව කියන. තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය ඒකාකාරයි. හරිද? එතකොට ඔය ධන Q ආරෝපණය මෙතන තිබ්බත් එයා මත තියෙන බලය 15ටනේ. ඒක EQ. මෙතන තිබ්බත් එයා මත තියෙන බලය EQ. හරිද? මම මෙයාව වෙන තැනක චලිත කරා කියලා හිතන්න U වේගي ඒත් බලය EQ. එතකොට මෙයා කොහේ තිබ්බත් බලය EQ නේද? 15ට EQ බලයක් තියෙනවා. ඕක හරියට අර යාන්ත්‍ර විද්‍යාවේදී ප්‍රක්ෂිප්තවලදී අපි කතා කරන්නේ අංශුව කොහේ තිබ්බත් එයාගේ බරය සිරස්ස 15ට mg. මේක කොහේ තිබ්බත් 15ට තියෙන බල mg නේ. මෙයා කොහේ තිබ්බත් mg. මෙයා කොහේ තිබ්බත් mg. එතකොට හැමතැනම තිබිච්ච බලය mg නිසා ඒකේ තේරුම මේ හැමතැනම ත්වරණේ සිරස්ස 15ට g වෙච්ච එකනේ. අර මේ mg ස්කන්ධයෙන් බෙදුවා. එතකොට තමයි ත්වරණය ආවේ. ඒතර මෙතන හැමතැනම තිබ්බේ සිරස්ස 15ට g ත්වරණයක්. නියත ත්වරණයක්. ඒ සිරස්ස 15ට නියත ත්වරණයක් හැමතැනම තිබිච්ච නිසා මේ අංශුව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී අංශුවක් මම u වේගයෙන් ප්‍රක්ෂේපණය කරා නම් එයා ගියේ මෙන්න මේ වගේ පරාවලීය මාර්ගයකනේ. ප්‍රක්ෂිප්ත මාර්ගයක ගියේ. ප්‍රක්ෂිප්ත මාර්ගය. දැන් මෙතනත් ඒ වැඩේ නේද? හැමතැනම බලය සිරස්ස 15ට EQ 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 EQ. එහෙනම් හැමතැනම තියෙන්න ඕනේ ත්වරණේ 15ට G නෙමෙයි මොකක් හරි A වගේ අගයක්. අපි A කියලා හිතමු. එතන මෙයාටත් ත්වරණේ A. මෙයාට තියෙන ත්වරණෙත් A. මෙයාට තියෙන ත්වරණෙත් A. එහෙනම් මෙතනත් තියෙන්නේ අර ප්‍රක්ෂිප්ත වගේ එකක් නේ. එහෙනම් ඔය ප්‍රක්ෂේපණය කරන U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ආරෝපණය මෙතනින් එහාට යන්න ඕනේ ප්‍රක්ෂිප්ත වගේ. හැබැයි මතක තියාගන්න තනි ක්‍රම මේ ගණන් දෙක මේ ගාන
ඔය හතරවෙනි ගාන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වගේ ගානක්. හැබැයි වෙනසකට තියෙන්නේ අර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවල පහළට දාපු ත්වරණය g. ඒක නියතයක්. ඒක අපි දන්න එක. හැබැයි මෙතන මෙයාගේ පහළට දාන්න වෙන ත්වරණේ a. ඒක හොයන් ඉන්න වෙනවා මුලින්ම. ඒක හොයාගන්න පුළුවන් ඉතින්. පහළට තියෙන ත්වරණ හොයාගන්න පුළුවන් පහළට දාන්න F සමානයි ma. පහළට තියෙන බලය EQ. ඕක සමානයි ma. එහෙනම් පහළට තියෙන ත්වරණය කීයද? EQ බෙදීම m. එහෙනම් මෙන්න මේක මෙතනට දාලා තනිකරම මේ ගැටලු දෙක හදන්න තියෙන්නේ ප්‍රක්ෂිප්ත දැනුමි. ප්‍රක්ෂිප්ත දැනුමි. ඕක තමයි ඉංග්‍රීසි හතරවෙනි ගාන හදන්න උත්සාහ කරන්න. මුල ගණන්ට දාගෙන හතරවෙනි ගාන හදන්න උත්සාහ කරන්න. ඕක තමයි ඉංග්‍රීසි. හරි. බලන්නකෝ ගාන. හතරවෙනි ගාන තහඩු දෙකක් තියෙනවා. තහඩු අතර පරතරය x කියලා දෙන්නේ. තහඩු දෙකක් තියෙනවා. උඩ ධන තහඩුවක් යට ඍණ තහඩුවක්. තහඩු අතර පරතරය x. මෙයාගේ හරි මැද්දෙන් ධන q ආරෝපණයක් තියෙන m ස්කන්ධයක් එවනවා u වේගයෙන්. මෙයාගේ හරි මැද්දෙන් ධන q ආරෝපණයක් තියෙන m ස්කන්ධයක් එවනවා u වේගයෙන්. එතකොට මෙයා මෙන්න මෙහෙම ප්‍රක්ෂිප්ත මාර්ගයක යන්නේ. ප්‍රක්ෂිප්ත මාර්ගයක යන්නේ. අපෙන් අහන්නේ මෙයා තහඩුවෙන් ඉවත් වෙනකොට ලබාගෙන තියෙන සිරස් විස්ථාපනය. ඒ කියන්නේ මෙන්න මේ පහත් වීම කොච්චරද කියලා තහඩුවෙන් ඉවත් වෙන මොහොතේදී. සිරස් විස්ථාපනය හොයන්නලු. හරිද? මම මේ සිරස් පහත් වීම y කියලා අරගන්න. මට ඔන්නෝක හොයන්න තිබ්බා නේද? මෙන්න මේ ප්‍රක්ෂිප්තයක් මේක ඇත්තට. ප්‍රක්ෂිප්තයට අදාළ ත්වරණයයි. මෙතන t සමානයි 0 කියලා හිතන්න. මෙන්න මෙතනට එනකොට කාලය t සමානයි t හොයාගෙන හිටියනම් තහඩුවක දිග අපිට දෙනවා x කියලානේ. තහඩුවක දිග x කියලා දෙන්නේ. හරිද? කාලයයි ත්වරණයයි හොයාගෙන හිටියනම් මේ y හොයාගන්න තිබ්බ ප්‍රක්ෂිප්ත දැනුමින්. එහෙනම් හරි සරලයි ගාන හදන්නේ මෙහෙම. මට මුලින්ම කාලය හොයාගන්න පුළුවන්. මෙයාට තිරස්ව වම් පැත්තට දාන්න s සමානයි ut ධන භාගයයි at වර්ගය. මෙතන හැමතිස්සෙම සිරස පහළට බලය තියෙන නිසා තිරස්ස ත්වරණයක් නැහැ. ප්‍රක්ෂිප්තම තමයි. මෙයා මෙතන ඉඳන් මෙතනට ගත්ත විස්ථාපනය තිරස් විස්ථාපනය x. ප්‍රවේගය u, කාලය t, තිරස්ස ත්වරණයක් නැහැ. ප්‍රක්ෂිප්තවල ගත්ත වගේම තමයි. එහෙනම් මට මෙතනින් සිම්පල් t අරගන්න පුළුවන් x බෙදීම u කියලා. ඔන්න කාලය. ඊට පස්සේ මට ත්වරණය හොයාගන්න පුළුවන් තිරස්ස පහළට දාන්න f සමානයි ma. f ට දාන්න වෙන්නේ eq. ඕක සමානයි ma. එහෙනම් මට මෙතනින් මෙයාගේ සිරස්ස තියෙන ත්වරණය අරගන්න පුළුවන් a සමානයි eq බෙදීම m කියලා. හරිද? eq බෙදීම m කියලා. මේක හරියට අර ගුරුත්වාකර්ෂණ ත්වරණය වගේ එක්කෙනා හොඳ. g ට දෙන්නේ අන්නේ g වගේ එක්කෙනා තමයි ඔය eq බෙදීම m කියන්නේ. දැන් ගාන හදලා ඉවරයි වගේ තමයි. මෙයාව ප්‍රක්ෂේපණය කරන්නේ තිරස්ව නම් ආරම්භක සිරස් ප්‍රවේග බිඳුවයි. සිරස්ව පහළට ත්වරණය දන්නවා, කාලය දන්නවා. එහෙනම් අපෙන් අහන්නේ සිරස් විස්ථාපනයනේ. සිරස් විස්ථාපනය හොයන්න අපි දාමු මෙයාගේ සිරස්ව පහළට සිරස් විස්ථාපනය හොයන්න
S සමානයි ut ධන භාගයයි at වර්ගය. S ට දාන්න වෙන්නේ y ut බිඳුවයි ධන භාගයයි at දාන්න වෙන්නේ eq බෙදීම m වතාවක් t වර්ගය. t ට දාන්න වෙන්නේ x බෙදීම u ගේ සම්පූර්ණ වර්ගය. එහෙනම් මෙතනින් y වෙනවා කීයද? y අරගන්න පුළුවන් EQX වර්ග බෙදීම 2mu වර්ගය කියලා. EQX වර්ග බෙදීම 2mu වර්ගය. ඔන්න සිරස්ව පහත් වීම. ඊළඟට දෙවෙනි කොටස අහනවා මෙහෙම දෙයක්. ඊළඟ කොටස අහනවා ආරෝපණය ඍණ තහඩුවේ නොවැදී ඉවත් වීමට නම් x තිබිය යුතු උපරිම අගය හොයන්න. ආරෝපණය ඍණ තහඩුවේ නොවැදී ඉවත් වීමට නම් x තියෙන්න ඕනි උපරිම අගය හොයන්න. මේක හොයන්නේ මෙහෙමයි. හොඳට බලන්න. දැන් මේ අරගත්ත රතු පාට අවස්ථාවේ ආරෝපණය ඍණ තහඩුවේ වැදුනද? යට තහඩුවේ වැදුනද? වැදුනේ නැහැ. හරිද? වැදුනේ නැහැ. හරිද? හිතන්ද මම මේ ප්‍රක්ෂිප්තේ මොකක් හරි වෙලා මෙන්න මෙහෙම ගියා කියලා. ඔන්න ඔහොම ගියොත් මේ මෙතෙන්දී ඍණ තහඩුවේ වදිනවනේ. එතකොට මෙතෙන්දී ඍණ තහඩුවේ වදිනකොට මෙන්න මේ y කියන උස මක් වුණාද? මේ පළලට වඩා වැඩි වුණා. එතකොට මේ කහ පාට එක්කේනාගේ y විශාලයි අර තහඩුව අතර පළලෙන් අර්ධයනේ. මේක හරි මැද්දෙන් යවනේ d බෙදීම 2කට වඩා. මෙන්න මේ උස d බෙදීම 2යිනේ. මේ උස d බෙදීම 2යි. අපිට මුළු පළල d කියලා දෙන්නේ හරි මැද්දෙන් යවනවා කියලා කියන්නේ එහෙනම් ওই උස d බෙදීම 2යි. එහෙනම් මේ d බෙදීම 2ට වඩා y විශාල නම් මක් වෙනවද? තහඩුවේ වදිනවා. එහෙනම් තහඩුවේ නොවැදීමට මක් වෙන්න ඕනිද? y කුඩා හෝ යන්තමට සමාන වුණත් ගැටලුවක් නෑ නේද? වැඩි නොවැදී යනවා. මේ d බෙදීම 2ට මේ y කියන පහත් වීම. මේ y කියලා අරගත්තේ පහත් වීමනේ. ඔන්න ඔය පහත් වීම d බෙදීම 2ට වඩා කුඩා හෝ සමාන නම් වදින්නේ නැතුව ඍණ තහඩුවේ නොවැදී ඉවත් වෙනවා. එහෙනම් අංශුව simple m ඍණ තහඩුවේ නොවැදී ඉවත් වීමට තෘප්ත කරන්න ඕනේ අසමානතාවය තමයි y කුඩා හෝ y කියන්නේ පහත් වීම කුඩා හෝ සමාන වෙන්න ඕනි d බෙදීම 2ට වඩා. තහඩුවට තියෙන උසට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනි. y අපි හොයාගෙන තියෙන්නේ. y අපි දන්නවා EQX වර්ගය බෙදීම 2mu වර්ගය කුඩා හෝ සමානයි d බෙදීම 2. 2ට 2 කැපෙනවා. එහෙනම් මෙතනින් x කුඩා හෝ සමානයි මේ සෙට් එක ගහා පැත්තට ගියාම mdu වර්ගය බෙදීම EQ ගේ වර්ගමූලය. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ y ට තියෙන්න ඕනේ උපරිමාගය. මේ x ට තියෙන්න ඕනේ උපරිමාගය. දැන් මේ x ගේ තේරුම මේකට වඩා කුඩායි කියන එක. එහෙනම් x ට තියෙන්න ඕනේ උපරිමාගය. x උපරිම කීයක් වෙනවද? x උපරිමාගය සමානයි වර්ගමූල ඇතුලේ mdu වර්ගය බෙදීම EQ ට. mdu වර්ග බෙදීම EQ ට. ඒක හරි සරලයි ලොකු දෙයක් නෙමෙයි අපි කළේ. මුලින්ම ප්‍රක්ෂිප්තයට අදාළව සිරස් විස්ථාපනය හුව මේ y කියලා අරන් තියෙන්නේ සිරස් විස්ථාපනය. ඉතින් ප්‍රක්ෂිප්තයක තිරස්ව ඔහම යවුවහම යාන විද්‍යාවේ බලන්න ওই විදිහටම තමයි සිරස් විස්ථාපනය අරගත්තේ. හරි සරලයි කාලේ හුව සිරස් පහලට චලිත සමීකරණයක් දැම්මා. ඊට පස්සේ අපෙන් අහනවා දෙවෙනි කොටසේදී තහඩුවේ නොමැදි ඉවත් වීමට. තහඩුවේ වදින්නේ නැතුව ඉවත් වෙන්න නම්
මේ සිරස් විස්ථාපනය මේ උසට වඩා අඩු හෝ සමාන වෙන්න ඕන. සහඩුවෙන් නොවැදී ඉවත්වීමට නම් මෙන්න මේ සිරස් විස්ථාපනය මේ පරට මේ උසට වඩා අඩු හෝ සමාන වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අසමානතාවය මතක් වුණා නම් ගාන හදලා ඉවරයි. අසමානතාවය මතක් වුණා නම් ගාන හදලා ඉවරයි.